समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකාවාසී ජනතාවට පමණක් නෙවෙයි, සමස්ත ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගම්පහ සියනෑපාරේ චිත්‍රාණී ගුණවර්ධන දියණිය ඇතුළු පවුලේ සැම හා උඩුගම්පොළ දොඹවල පද්මකාන්ති ගුණවර්ධන දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි. ඒ නිසා මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව තමයි මීට අවුරුදු 3කට පෙර ආතුව පරලෝ සැපත් වන්නට යෙදුන ආදරණීය මෑණියන් වන ප්‍රේමවතී ගුණවර්ධන මහත්මිය සහ මීට අවුරුදු 50කට පෙර පරලෝ සැපත් ආදරණීය පියාණන් වන එච්.කේ. ගුණවර්ධන යන දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින පවුලේ සැමට ආශිර්වාද කිරීම පිණිසත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සහ ප්‍රඥා නාලිකාවේ සියලු දෙනාට ආශිර්වාද පිණිසත් තමයි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරනු ලබන්නේ. ධර්ම දේශනාව අවසානයේදී පින්වතුනි අපි ඒ පිළිබඳව සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ඔබට කියලා දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ
අට්ටක නිපාතයේ ඇතුළත් මහා නාම සූත්‍රය ඇතුළෙන් ධර්ම කරුණු කීපයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ කිඹුල්වත නිග්‍රෝධාරාමී වැඩ සිටියදී දිනක් මහා නාම නම් ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා උන්වහන්සේට පාද නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. කෙනෙක් ආවම බුදුරජාණන් වහන්සේ විමසනවා කොහොමද ඉතින් තොරතුරු? කච්චි දුක්ඛ වේදනා කච්චි යාපනියං. සැප දුක් කොහොමද? යැපීම කොහොමද? ඒ කියන්නේ කාලද බීලා දින්නේ. එතකොට අර එන කෙනාගේ ආගන්තුක බව නැති වෙනවා. හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් අර විමසීමක් කරන්න. නැත්තම් ආගන්තුක බව තියාගෙනම අධික ලෙස ආගන්තුක බව තියාගෙන බණ අහන්න වාඩි වුණාම ඒ තියෙන ස්වභාවයත් එක්ක ධර්මයේ මතක හිටින ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ඒ එන කෙනාට මහත් අනුකම්පාවෙන් තමයි ඒ විමසීම කරන්නේ. ඉතින් මේ ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් මේ වෙලාවේ විමසා සිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දැනගන්න අවශ්‍යයි කෙනෙක් උපාසකයෙක් වෙන්නේ කොහොමද කියලා. උපාසක කියන වචනය අපි ඕන තරම් අහලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. සමහර විට මේ සූත්‍ර දේශනාව ඔබ අහලත් ඇති. නමුත් පින්නතුනි ඇසූ දේශනාව නැවත නැවත අහනවා නම් ඔබේ තියෙන මේ දහම් දැනුම දහම් අවබෝධය එන්න වැඩි වෙනවා. තියෙන දහම් අවබෝධය ස්ථාවර වෙනවා. ධර්මඥානය ලැබෙනවා. අවබෝධයට මඟ පහසු වෙනවා. ඒ නිසා ධර්මය නිතර නිතර ඒ ඇසූ ධර්මය අහන්න ඕන. ඒක නිසානේ බලන්න එදා පස්සක තවුසන්ට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. දේශනාව අවසානයේදී සෝවාන් භාවයට පත් වුණේ කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයිනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වෙනස් සූත්‍රයක් දේශනා කළේ නැහැ. එකවරක් ධම්මචක්ක සූත්‍ර දේශනාව අසා සිටි වප්පබද්දිය මහා නාම අස්සජි කියන 4 දෙනාට නැවත වරක් එහි කිසිදු වෙනසක් නැතිව දේශනා කළ එම සූත්‍රයම. එම සූත්‍රය අවසන් වෙනකොට දෙවැනි වර අහලා අවසන් වෙනකොට පළවෙනි වර අහලා තිබිච්ච ඒ සූත්‍රය දෙවැනි වර අහලා නිමා වෙනකොට වප්ප තාපසතුමා සෝවාන් වුණා. බලන්න පළවෙනි සැරෙන් බැරි වුණා සෝවාන් වෙන්න. ඒ සූත්‍රයේ දෙවැනි වතාවේ අහනකොට සෝවාන් වුණා. මම මේ කියන්න උත්සාහ කළේ මේකයි පින්නතුනේ. එකම බණ පදය නැවත නැවත අහනවනම් පින්නතුනි මොකද වෙන්නේ? ඒ අසන දහම හොඳින් අවබෝධ වෙන්න බලපානවා. අන්න ඒකයි පින්නතුනි. ඒ නිසා මං කිව්වේ ඒකයි හොඳින් ස්ථාවර වෙනවා. අන්න ඒ தත්ත්වය ඇති වෙනවා. ඒකයි මං කිව්වේ
එකම බණපදය උනත් කීප වතාවක් අහන්න උත්සාහ කරන්න. ඒකෙන් ධර්මාවබෝධය පුළුල් වෙනවා. පින්නතුනි දැන් මේ මහා නාම ශාක්‍ය අසා සිටින්නේ මොකද්ද? උපාසකයෙකු වන්නේ කොහොමද? දැන් උපාසක කියන වචනේ ඕනතරම් අහලා තියෙනවා. අපි වැඩියෙන් අහන්නේ කවදටද? පොය දවසට. පොය දවසට තමයි කියන්නේ උපාසක අම්මා උපාසක මහත්තයා. නිකන් දවසට සාමාන්‍ය දවසට ඒ වචනෙන් අමතනවට එච්චර කැමැත්තක් නැහැ. එතකොට ගෞරව නම්බු නාම දාලා තමයි කතා කරන්න ඕන. මේ වචනේ ගෞරව එකක් නෙවෙයි. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මොකද පින්නතුනේ මේ ලෝකේ තියෙන ඉතාමත්ම ගෞරවනීය වචනේ තමයි උපාසක උපාසිකා. ඒ උනාට ඒක පාවිච්චි කරන්නේ අපි එක්ක පොයේ දවසට. එහෙම නැත්නම් වයසටම ගියාම. එහෙමත් නැත්නම් කෙනෙක් මැරුණාම තමයි උපාසක කියන වචනය ටයිටල් එක ලියලම ගෙනත් දෙනවනේ. ඒ නිසා එවැනි ස්වභාවයක් අපට දකින්න පුළුවන්. නිකම් පහත් නෝන්ජල් වචනයක් විදිහට තමයි සමහරව හිතන්නේ. ඒ නිසා පන්සලේදී පොයේ දවසට කතා කරාට කමන්නේ අනිත් දවසට ඒව බෑ. එතකොට කියන්න ඕනේ මැඩම්. එහෙම නැත්නම් නෝනා. එහෙම නැත්නම් මැතිනිය. එහෙම නැත්නම් මහත්මයා මැතිතුමා. ඔය වගේ අපේ නිවන් දකින්න යන්නේ. හැබැයි පුහු ආටෝපමාන්නය අපි තුල තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන අපි තුල තියෙනවා. ඒ නිසා පින්නතුනි සමහර අය අපිට කතා කරනකොටත් දුරකථනෙන් කතා කළා කතා කියන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මම මේ අහවල් නෝන කතා කරන්නේ. අහවල් නෝන මහත්තයා කතා කරන්නේ. පින්නතුනි අපිට ඒක කියන්න දෙයක් නැහැනේ. අපි කතා කරනකොට කාටවත් කියන්නේ නම කියලා. අපි කතා කරනකොට කියන්නේම නෝනා නැත්තම් මහත්තයා කියලා තමයි. නමුත් කතා කරන කෙනා කොච්චර බලන්න පහතට වැටෙනවද කියලා එයාම කියනවා මම මේ අහවල් නෝන කතා කරන්නේ. අහවල් නෝන මහත්තයා කතා කරන්නේ. අහවල් මැඩම් කතා කරන්නේ. බලන්න පින්නතුනි කොයි තරම් අපි තුල මානයක්, නොදැනුවත්කමක්, මෝඩකමක්, මුලාවක්ද තියෙන්නේ. නේ? ඒ නිසා අන්න ඒව අපි බෞද්ධයෝ හැටියට හදා ගන්න ඕන පින්නතුනි. ඒ ගෞරව බලෙන් ලබා ගන්න බෑ. ගෞරවය දෙන කෙනා දෙයි. තමන්ම කියනවා නම් මෙහෙමයි කියලා. මොකක්ද ඒ ආත්ම වර්ණාවේ ඇති වැදගත්කම? ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට ඒව හදා ගන්න ඕන. ගැඹුරු ධර්මය අහන්න ඕන වගේම ඒ වටාපිටාවේ පසුබිම හදාගෙන ඉන්න ඕන සේරටම වඩා. පින්නතුනේ එහෙනම් උපාසක කියන වචනය අපි පොයේ දවසට කතා කරනවා. අනිත් දවසට ඒ තරම් කැමැත්තක් නැහැ. ඇත්ත තත්ත්වය ඒකයි. ඒ වුණාට අපි භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඊළඟට ධර්මදේශනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. විවිධ මල් පහන් පූජා පවත්වන ස්ථාන වලට සම්බන්ධ වෙනවා. නිතර දෙවේලේ බණ අහනවා. ඒ වුණාට අපි අර හිත තුල තියෙන මානය අපි පොඩ්ඩක්වත් අඩු කරගෙන නැහැ. ඒ නිසා පින්නතුනි මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන. නැත්තම් තේරුමක් නැහැ. දැන් බලන්න පොයේ දවසට උපාසක වෙන්නේ මොකෙන්ද? ඇත්තටම බැලුවම උපාසක වෙලා තියෙන්නේ සුදු ඇඳගෙන ආපමණින් උපාසක කියන්නේ නැහනේ. එදාට පළඳිනවා මොකද්ද උතුරු සලුවක්. උතුරු සලුව දාගෙන ආවහම සිල් ඇතත් කමක් නැතත් කමක් නැහැ. එයා උපාසක උපාසිකා. එහෙනම් සිල් සමාදන් වෙලාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඒ උනත් කියන්නේ උපාසක උපාසිකා. ඒ කියන්නේ පොයේ දවසට උතුරු සලුව පැලඳම විතරයි පැලඳුවාම විතරයි උපාසක උපාසිකා වෙන්නේ කියලායි හිතාගෙන ඉන්නේ. ඔන්න අපේ තියෙන බෞද්ධකම, අපේ තියෙන දැනුවත්කම, අපේ තියෙන ධර්මාවබෝධයේ දහම් දැනුමේ තියෙන ස්වභාවය මේ.
එහෙනම් පින්නතුනි අපි තුල තියෙන මානය, අපි තුල තියෙන මුලාව, මෝඩකම කොච්චරද? ඒ නිසා මේක හදාගන්න. පින්නතුනි උපාසක කියන වචනේ පාවිච්චි කරන්නේ උපාසනය කියන වචනේ. උපාසනය කියන්නේ සමීපව ඇසුරු කරනවා කියන එක. කවුද සමීපව ඇසුරු කරන්නේ? බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්. සමීපව ඇසුරු කරන්නේ තෙරුවන්. එහෙනම් තෙරුවන් සමීපව ඇසුරු කරමින් කටයුතු කරන්න තෙරුවන් සරණ ගිය කෙනා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණ යනවයි කියලා කියන්නේ ওই වචන තුන, ওই වාක්‍ය තුන කියන එක නෙවෙයි. ඒක ආධ්‍යාත්මයෙන් වෙන්න ඕන දෙයක්. එතකොට ආධ්‍යාත්මයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන්ට සමීපව ජීවත් වෙන කෙනාට කියනවා උපාසක කියලා. තෙරුවන්ට සමීපව ජීවත් වෙනවා නම් මොකක්ද ඕන? පින්නතුනි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැනගන්න ඕන. සමහර අය ඉන්නවා සිල් අරගෙන ඇති වාර අනන්තවත්. සිල් සමාදන් වෙලා ඇති. අනන්ත වාර ගානක් සිල් සමාදන් වෙලා ඇති. සමහරු කියනවා මං අවුරුදු 12ම සිල් ගත්තා. එක පොයක්වත් ඇරුන්නේ නැහැ. ඒක හොඳයි, ඒ අභිමානය. හැබැයි කොච්චර සිල් ගත්තත්, කොච්චර බණ ඇහුවත්, කොච්චර භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණත්, පින්නතුනි ඇහුවහම බුදු ගුණ කීයද කියලා දන්නේ නැහැ. දහම් ගුණ කීයද දන්නේ නැහැ. සංඝ ගුණ කීයද දන්නේ නැහැ. හැබැයි ඉගෙන ගන්න අභිධර්මය. ඒ නිසා පින්නතුනි පළමුව මූලික වශයෙන්ම දැනගන්න ඕන බුදු ගුණ කීයද, දහම් ගුණ කීයද, සංඝ ගුණ කීයද? ඒ ගුණ වෙන් කරගන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතිපිසෝ සාක්කාතෝ සුපටිපන්නෝ ගාථා 3 කියන එක නෙවෙයි. ඒක පොඩි ළමයෙකුටත් කියන්න පුළුවන්. කටපාඩමේ. ඒ ගාථ 3 තියෙන ගුණ 24 වෙන් කරලා කියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඒ ගාථා 3 ඇතුළත් ඒ ගුණ 24 තේරුම දල වශයෙන්වත් කියා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් මැරෙනකන් සිල් ගත්තත්, මැරෙනකම් බණ ඇහුවත්, මැරෙනකම් භාවනා කළත් ඇති වැඩක් තියනවද? බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දන්නේ නැතුව. ඒ නිසා ජීවිතේ පටන් ගන්න එතනින් පින්නතුනේ. මහා ගැඹුරු ධර්මයේ සොයා යන්න කලින් මේ ගුණ 24 අපි දැනුවත් වෙන්න ඕන. මේක තමයි බුදුදහමේ මුඛ්‍ය දේ. වැදගත්ම දේ. තුනුරුවන්ගෙන් තොර දහමක් නැහැ. තුනුරුවන්ගෙන් තොර බෞද්ධ දිවි පැවැත්මක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම දැනගන්න ඕන මේ ගුණ 24. ගාථා 3 ඕන තරම් ලක්ෂ සංඛ්‍යාත වාරයක් කියලා ඇති. හැබැයි මේ ගුණ 24 දන්නේ අපි අතරින් පින්නතුනි කී දෙනාද? හොඳට හිතලා බලන්න. සමහරු ගාථාව කියනවා, ඒක කියන්නේ වරද්ද නේ. සුවක්කාතෝ සමහරු කියන්නේ. ඊළඟට විඤ්ඤෝ හේති කියලා කියන්නේ. ධර්මයේ අවසන් කරනකොට ධර්මයේ වඳින ගාථාව විඤ්ඤෝ හේති. සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ දැනුවත් භාවයක් නැහැ කියන එකනේ. විඤ්ඤෝ හේති නෙමෙයි විඤ්ඤූ හීති. ඊළඟට බලන්න සුපටිපන්නෝ ගාථාව කියනකොට බොහෝ දෙනෙක් කියන්නේ අංජලි කර නෙయ్యෝ. අංජලි කර නෙయ్యෝ කියලා කන්නේ. අංජලි කර නීයෝ. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. පින්නතුනි මෙන්න මේ ගාත 3 නිවැරදිව කියාගන්න, මේ ගාත 3 ඇතුළත් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ගුණ 24 වෙන් කරලා කියාගන්න. මේ ගුණ 24 දල වශයෙන්වත් තේරුම කියාගන්න පුළුවන් වුණු දවසට අන්න අපි සතුටු වෙන්න පුළුවන් තෙරුවන් සමීපව ඇසුරු කරන කෙනෙක් කියලා.
තෙරුවන් සමීපව ඇසුරු කරන්න මේක නොදැන බෑ. දැනගත්තට පස්සේ තමයි අපි බුදු ගුණ ගැන හිතන්න, දහම් ගුණ ගැන හිතන්න, සංඝ ගුණ ගැන හිතන්න නැඹුරු වෙන්නේ, පෙළඹෙන්නේ. මේක අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට පින්නතුනි මෙන්න මේ උපාසකවරු අතර අපි අතර නැත්තම් උපාසක කියන මේ ගෞරව නාමයෙන් අමතන අය අතරේ ඉන්නවා කොටස් තුනක්. ඒ කොටස් තුනේ පළවෙනි එක තමයි තමන්ට හිතවත් අනුන්ට අහිතවත් කෙනා. තමන්ගේ දියුණුව ගැන හිතනවා. තමන්ට යහපත සලස ගන්නවා. හැබැයි අනිත් අයට යහපත සලසන්නේ නැහැ. ඒ අයට මිතුරුකමක්, හිතවත්කමක්, සමීප බවක්, ඒ මිනිස්සුන්ගේ දියුණුවක් ගැන හිතන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ තමන්ගේ වැඩේ කරගත්තොත් ආත්මාර්ථකාමීව ඇති කියන හැඟීම. එහෙම වෙන්න එපා. නිවන් දකින්න යන ගමන කවදාවත් කරන්න බෑ. කොච්චර ගැඹුරු බණ ඇහුවත් පින්නතුනි වැඩක් නෑ. මේ ගුණ සම්පන්න බව ජීවිතය තුළ ගොඩනගා ගත්තේ නැත්තම් හැමතිස්සෙම තියෙන ආත්මාර්ථකාමී හැඟීම නම් හැබැයි ඇහුවහම ධර්මයේ ඕන තරම් දන්නවා. දැනුවත් භාවය විතරක් වැඩක් නෑ පින්නතුනි. ඒක ප්‍රායෝගික වෙන්න ඕන ජීවිතේට. ඒ නිසායි කියන්නේ තමන්ට හිතවත් අනුන්ට අහිතවත් කෙනෙක් වෙන්න එපා. දෙක. අනුන්ට හිතවත් තමන්ට අහිතවත්. තමන්ට ආදරයක් නැහැ, තමන් ගැන හිතන්නේ නැහැ, හැබැයි අනුන්ට සේවය කරනවා. එහෙම බෑනේ පින්නතුනේ. බෞද්ධයා නම් සැබෑ ලෙසම තමන් ගැන හිතන්න ඕනනේ. තමන් ගැන හිතන ගමන් අනුන්ටත් යහපතක් කරන කෙනෙක් වෙන්න ඕන. තුන්වෙනි කොටස තමයි තමන්ටත් හිතවත් අනුන්ටත් හිතවත් කෙනා. අන්න එයා තමයි හොඳ. එහෙනම් තමන්ටත් හිතවත් අනුන්ටත් හිතවත් කෙනෙක් බවට පත්විය යුතුයි පින්නතුනි ඔබ. එහෙනම් තමන්ගේ දියුණුවත් ඇති කරගන්න ගමන් අන් අයගේ දියුණුවත් ඇති කරලා දෙන්න ඕන. ඒ අයටත් තමන් කල්යාණ මිත්‍රයෙක්, තමන් සත්පුරුෂයෙක් බවට පත් වෙන්න ඕන. නොමග යන කෙනෙක් නම් සුමගට ගන්න ඕන. වැරදි වැඩ කරන කෙනෙක් නම් නිවැරදිතාවයට පත් කරලන්නට කටයුතු කරන්න ඕන. එහෙම තමයි තමන්ටත් අනුන්ටත් හිතවත් කෙනා. මෙන්න මේ කෙනාගේ පින්නතුනි තියෙනවා මේ තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස කටයුතු කරනවා නම් එයාගේ අතින් වරදක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. එහෙනම් අන්නේ කෙනා තුල මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගුණ 8ක්. ගුණාංග 8ක්. ඒකයි අට්ඨක නිපාතයට ඇතුළත් වෙන්නේ. ඒ ගුණ 8 අපි එකින් එක බලමු. එතකොට මේ ගුණ 8 ජීවිතයට ලං කරගත්තොත් ඉස්සෙල්ලා උපාසක වුණා, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සමීපව ඇසුරු කරන්නේ, ඒ ගුණ පිළිබඳව දැනගන්නෙක් බවට පත් වුණා. ඒ ගුණ දන්නේ නැතුව පින්නතුනේ අපිට නිවනට සමීප වෙන්න බෑනේ. ඇයි? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වඩන්නේ කොහොමද? බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දන්නේ නැතුව. අනුස්සති භාවනාවකට යන්න නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හොඳට දැනගන්න ඕන. එතකොට තමයි නිවනට සමීප කෙනෙක් බවට පරිවර්තනය වෙන්න අපට පුළුවන් වෙන්නේ. නිවන් මඟ පසක් කරගන්න. ඒකට අවශ්‍ය කරන ගුණ අතරේ තියෙනවා එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙන්න ඕන. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි පැහැදීම. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ එතනත් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් වෙන්නත්, උපාසක කෙනෙක් වෙන්නත් තෙරුවන්ට සමීප වෙන්න ඕන. තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න ඕන.
පැහැදෙන්න ඕන, පසුව කලකිරෙන්න නෙවෙයි. හරි අවබෝධයෙන් පැහැදුනොත් පැහැදුනාමයි. ඔය මගදී කලකිරෙන අය පැහැදිච්ච අය නෙවෙයි. ඒ අය తాවකාලිකව යම් යම් විදියට Tamanට මොනවා හරි ප්‍රශ්නයක් වුණාම තෙරුවන් ගැන කියනෝ මිස එහෙම නැතුව සැබෑ පැහැදීමක් ඇති අය නෙවෙයි. ඒ අය තුල තියෙන අමූලිකා ශ්‍රද්ධාව, මෝඩ ශ්‍රද්ධාව. පැහැදෙනවා වගේම ඉක්මනින් කලකිරෙනවා. එවැනි කෙනෙක් හරි ලේසි වෙනස් කරන්න. ටකරන් කොලයක් දුන්නාම වෙනස් වෙනවා, ආගම වෙනස් කරනවා. පිටි පැකට් එකක් දුන්නාම ආගම වෙනස් කරනවා. ලෙඩ වෙලා ඉන්න වෙලාවක බෙහෙත් ටිකක් අරන් දුන්නොත් ඒකට පැහැදිලා ආගම වෙනස් කරනවා. එහෙම කරපු කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ මේ ධහම ගැන අබමල් රේණුවක් දන්නේ නැහැ. නිකම් බාහිර ආටෝප සාටෝප සාඩම්බර ටික විතරයි දන්නේ. ඉතින් එවැනි කෙනාගෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා අවශ්‍ය වෙන්නේ අමූලිකා සද්ධාව නෙවෙයි, ආකාරවතී සද්ධාව. ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීම. ඒ පැහැදීම ඇති කෙනා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ පින්නතුනේ. අන්න ඒ පැහැදීම තමයි අපි තුල ගොඩනගා ගන්න ඕන. එතකොට ශ්‍රද්ධාව කියන එක නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. කිසිම විදියකින් ශ්‍රද්ධාව නැතුව දැන් සමහරු ඉන්නෝ භාවනා කරන්න යනවා. හැබැයි බුදුහාමුදුරෝ ධර්මීය සංඝයා කෙරෙහි කිසිම ගෞරවයක් නැහැ. කිසිම පැහැදීමක් නැහැ. හරියට වන්දනමාන කරන්නේ නැහැ. මලක් පහනක් හරියට පූජා කරන්නේ නැහැ. පින්නතුනි, ඒ අය කියන්නේ අපිට ඒව අවශ්‍ය නැහැ පිළිවෙත්. අපට පුළුවන් නිවන් දකින්න කියලා. තනිකර කපටිකම. තනිකර මුලාව පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් නැතුව ශ්‍රද්ධාව වැඩි වෙන්න තමයි තෙරුවන්ට අපි සමීප වෙන්නේ. තෙරුවන්ට සමීප වෙන්න තමයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන්න තමයි ධර්මයේ මතක තියාගන්නේ, පිළිපදින්නේ, ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ කරුණු 8 මූලිකම දේ ඉදිරියට යනකොට පින්නතුනි ඒ සියල්ල පදනම් වෙන්නේ මේ ශ්‍රද්ධාව මත. ශ්‍රද්ධාවෙන් තොරව මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න ගිහි වේවා පැවිදි වේවා කිසිවෙකුට බෑ පින්නතුනි. ඒ නිසා ආර්ය මාර්ගයේ ගමන් කරන්න අත්‍යවශ්‍ය කාරණයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙනම් ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි ලෞකික ජීවිතයේ දියුණුවටත් ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවටත්. ශ්‍රද්ධාවෙන් තොරව මේ ගමන යන්න බෑ. 2. සීලය. පින්නතුනි, සිල්වත් භාවය අත්‍යවශ්‍යයි. දැන් ත්‍රිශික්ෂාවේ තියෙන සීල සමාධි ප්‍රඥා. සමහරු කියනවා සිල් රකින්න ඕනේ නැහැ, භාවනා කරාම ඇති කියලා. මොන මුලාවක්ද පින්නතුනි? සීලෙන් තොර වූ සමාධියක් කවදාවත් ඇති කරගන්න බෑ. සමාධියෙන් තොර වූ ප්‍රඥාවක් ඇති කරගන්න බෑ. එහෙනම් ප්‍රඥාවේ පදනම සමාධියයි, සමාධියේ පදනම සීලයයි. සීලයට පදනම වැටුනේ ශ්‍රද්ධාවෙන්. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගත් කෙනා සිල්වත් විය යුතුමයි. ඇයි පින්නතුනි? සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවනේ. සිත එකඟ කරගන්න එක. සිතේ එකඟතාවක් ඇති කරගන්න පුළුවන්ද සිල් රකින්න නැතුව? ඒ කියන්නේ වැරදි කර පුළුවන්ද සිත එකඟ කරගන්න? සත්තු මරමරා සිත එකඟ කරන්න පුළුවන්ද? කුසල චේතනාවක් නැතුව? ඊළඟට සොරකම් කර සිත එකඟ කරන්න පුළුවන්ද? වැරදි කාම සේවනයේ නිරත වෙවි සිත එකඟ කරන්න පුළුවන්ද? ඒ නිසා සීලවන්ත භාවයෙන් තොරව
මේ ගමන යන්න බෑ පින්නතුනේ. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න සීලවන්ත භාවය තිබිය යුතුමයි. කාය වාචානං සමෝදානං සීලං කය වචනේ සංවර කර ගැනීම සීලයයි. ඒ සීලයේ මුල් පියවර. කය වචන සංවර කර ගැනීම මුල් පියවර. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන කයින් සිද්ධ කරන වැරදි හා වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් ඉවත් වීම, වෙන්වීම, අයින් වීම, වැරදි නොකර සිටීම. අන්නේ වැරදි නොකර සිටින තැනට අපි එන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. ඒ වැරදි කරන්න එපා. ඒක තමයි වරදකින් වැළකීම වේරමණී. වැළකුණා විරමණය විරතිය. ඒ වරදින් වැළකුණා. ඒක තමයි වාරිත්‍ර සීලය කිව්වේ. වැළකුණා. වැළකිලා විතරක් ප්‍රමාණවත් නැහැ. එතනින් එහාට අපි යන්න ඕන. ඒ තමයි සමාදානය. සමාදන් නොවි කියලා විතරක් නැගිටලා ගිහිල්ලා වැඩක් නැහැ. අද බොහෝ දුරට දකින්න තියෙන්නේ පන්සිල් කියලා නැගිටලා යනවා. හාමුදුරු කෙනෙක් කියවනෝ නැත්තම් වැඩිහිටියෙක් කියවනෝ ඒක කියලා නැගිටලා ගිහිල්ලා පුරුදු විදියට වැඩ කරනවා. ආයිසරයක් පන්සිල් ගන්න තැනකදී ආයි කියනවා. නමුත් අබමල් රේණුවක වැඩක් නැහැ. ඇයි එක ශික්ෂාවක්වත් පිළිපැදලා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා පින්නතුනි පන්සිල් කියන සමාජයක් නොව පන්සිල් ආරක්ෂා කරන සමාජයක් වෙන්න ඕන. එතනයි සුඛිත මුදිත සමාජය ඇති වෙන්නේ. සුඛිත මුදිත කියලා කියන්නේ සැප හා සතුට පවතින සමාජයක්. සුඛිත කියන්නේ සැප, මුදිත කියන්නේ සතුට. එහෙනම් සැප සතුට ඇතිවන සමාජයක් නිර්මාණය කරගන්න මේ සීලවන්ත භාවය අවශ්‍යමයි. පින්නතුනේ මේ විදියට ඉස්සෙල්ල වාරිත්‍ර සීලය ආරක්ෂා කළා. ඒක දෙවනි පියවරේදී යන්න ඕන චාරිත්‍ර සීලයට. මම කලින් ධර්ම දේශනාවලදී ඔබට පැහැදිලි කරලා දුන්නා. වාරිත්‍රයේ චාරිත්‍රයේ වෙනස. වාරිත්‍රය වැළකීම, චාරිත්‍රය ඉටු කිරීම. කල යුත්ත. වාරිත්‍රය නොකල යුත්ත, චාරිත්‍රය කල යුත්ත. එතකොට මොනවද කරන්න ඕන? පින්නතුනි එතනදී ප්‍රාණඝාතයෙන් වෙන් වෙන ඈත් වෙන, ප්‍රාණඝාතය නොකර අනුන්ට සත්ව හිංසාව නොකරන කෙනා තුල තියෙන්න ඕන මොකද්ද ගුණය? තියෙන්න ඕන ගුණය තමයි අන් අයට මෛත්‍රී කරන, කරුණාව දක්වන, දයාව ලෙන්ගතුකම දක්වන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අවිහිංසාව තමන්ගේ හිත තුළ ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි නියම සිල්වතෙක් වෙන්නේ. නැත්තම් ප්‍රාණඝාතයෙන් ඉවත් වෙලා විතරක් ප්‍රමාණවත් නෑ පින්නතුනේ. සොරකමින් ඉවත් වෙන්න ඕන. ඒක වටිනවා. සොරකමින් ඉවත් වෙන කෙනා තුළ තියෙන්න ඕන හැමතිස්සෙම පරිත්‍යාගශීලී හැඟීම. ඒ නිසා පරිත්‍යාගශීලී හැඟීම නැතුව පින්නතුණිය එතෙන්ට යන්න බෑ. මේ සිල්පදේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. පරිත්‍යාගය කියන එක තිබිය යුතුමයි. එතකොට තමයි සිල්පදේ සම්පූර්ණ වෙන්නේ. එක පැත්තකින් සොරකමින් වැළකුණා. සමහරු සොරකමින් වැළකීලා ඉන්නෝ ඒක හොඳයි. හැබැයි අනිත් අයට තෙල් බිඳක්, නූල් පටක්,
බත් මිටක් දෙන්නේ නැහැ ජීවිතේට. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕන. වෙන්න ඕන දේ තමයි පින්නතුනි අපි සොරකම් නොකරන ගමන් පරිත්‍යාගය දානය අපි තුල ක්‍රියාත්මක වෙන්න ඕන. වැරදි කාමසේවනයෙන් වෙන් වෙන ගමන් අපි තුල තියෙන්න ඕන විනයගරුක බවක්. සංවරශීලී බවක්. නැත්තම් වැඩක් නැහැ. විනයගරුක බවක් සංවරශීලී බවක් නැතුව වැඩක් නැහැ පින්නතුනි. ඒකයි මේ කියන්නේ. ඒ නිසා පටන් ගන්න පංචශීලයෙන් පොහොය දවසට අෂ්ටාංග සීලය. එහෙම නැත්නම් ආජීවශ්‍රමක සීලය. එහෙමත් නැත්නම් දස සීලය. ඊළඟට සාමණේරයන් වහන්සේලා ආරක්ෂා කරන සාමණේර දස සීලය. ඊළඟට තියෙන උපසම්පදා සීලය. පින්නතුනි මේ සීලය ගත්තාම තියෙනවා දස සීලයක් තියෙනවනේ. මේ දස සීලය පින්නතුනි අපට පැහැදිලිව පේනවා. එහිදී ගිහියෙක් සමාදන් වුණත් පැවිද්දෙක් සමාදන් වුණත් ඒ කියන්නේ සාමණේර හාමුදුරු කෙනෙක් සිල්පද එකකවත් වෙනසක් නැහැ. කොහොම සමාදන් වුණත් සිල්පද එකමයි. දැන් නමුත් ගිහියෙක් සමාදන් වන දස සීලයත් පැවිද්දෙක් සමාදන් වන දස සීලයත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ගිහි කෙනෙක් ඔබ දස සීලයේ සමාදන් වෙනව නම් සිල්පදෙන් සිල්පදයට වෙන වෙනමයි සමාදන් වෙන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නමුත් වෙන වෙනම සිල්පද සමාදන් වෙනෝ ගිහි කෙනෙක් සමාදන් වෙනකොට දස සීලය, පැවිද්දෙක් සමාදන් වෙනකොට සාමණේර පැවිද්දෙක්, සාමණේර හාමුදුරු කෙනෙක් සමාදන් වෙනකොට මේ සිල්පද වෙන වෙනම සමාදන් වෙන්නේ නැහැ. ඒකේ සිල්පද 10ම ඉස්සෙල්ලා කියනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී. මෙහෙම 10ම කියලා අවසානයේ සිල්පද 10ම එක විට සමාදන් වෙනවා. ඉමානි දස සික්ඛා පදානි සමාදියාමි. මේ සිල්පද 10ම එකට සමාදන් වෙනවා. සිල්පද වෙන වෙනම සමාදන් වීමත් සිල්පද 10ම එකට සමාදන් වීමත් අර්ථ දෙකක්. එකම ශික්ෂාපද එකම අර්ථය වුණාට සමාදන් වෙන ස්වභාවය අනුව ගත්තහම සිල්පද වෙන වෙනම සමාදන් වුණාම එක අර්ථයක්, සිල්පද 10ම එක විට සමාදන් වුණාම වෙනම අර්ථයක්. මොකක්ද ඒක වෙනස? දැන් ගිහි කෙනෙක් වෙන වෙනම සිල්පද සමාදන් වෙන නිසා අපි හිතමු පළවෙනි ශික්ෂාව ප්‍රාණඝාතය කළොත්, එතකොට පළවෙනි ශික්ෂාව විතරයි කඩ වෙන්නේ. පාණාතිපාතා වේරමණී කියලානේ ඉස්සෙල්ල සමාදන් වුණේ. සතුන් මරන්නේ නැහැ කියලා. මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම විහිදවනව කියලා. එහෙමනේ සමාදන් වුණේ. හැබැයි ඊට පස්සේ එයා ඒ සිල්පදේ කැඩුවා. ප්‍රාණඝාතය කළා. හැබැයි ඒ ගිහි කෙනාගේ පින්නතුණි
කඩ වෙන්නේ ඒ ශික්ෂාව පමණයි. හොඳට තේරුම් ගන්න මම නවත්තලා කිව්වේ ඒකයි. කඩ වෙන්නේ ඒ ශික්ෂාව පමණයි. ඒ වුණාට සාමණේර හාමුදුරු කෙනෙක් සමාදන් වෙනෝ සිල්පද 10ම කියලා අවසානයේ මේ සිල්පද 10ට බැම්මක් දානවා. ධර්මිටියක් එකට තියලා බැඳ වාගේ සිල්පද 10ම බැම්මක් දානවා. ඒ බැම්ම තමයි ඉමානි දස සික්ඛා පදානි සමාදියා. මේ දස ශික්ෂාවම එක විට සමාදන් වෙනවා. එහෙනම් මේකේ අර්ථය මොකක්ද? ඒ තමයි මේ ශික්ෂා 10 යම් හේකින් එක ශික්ෂාවක් කඩ කළොත් ශික්ෂා 10ම ඉන් කඩ වෙනවා. ආන්න වෙනස. ගිහි කෙනෙක් දස සීලය සමාදන් වෙන්නේ ශික්ෂාව එකින් එක නිසා එක ශික්ෂාවක් කඩ කළොත් කඩ වෙන්නේ ඒ ශික්ෂාව පමණයි. සාමණේර භික්ෂුවක් මේ ශික්ෂා 10ම එක විට සමාදන් වෙන බැවින් මේ ශික්ෂා 10ම එකට තියලා බැම්මක් දැම්ම වගේ සමාදන් වෙන නිසා මේ ශික්ෂා 10න් එක ශික්ෂාවක් කඩ කළොත් 10ම කඩ වුණා සහ සමානයි. ඕන වෙනස. ඒ නිසා සාමණේර භික්ෂුවක් එක ශික්ෂාවක්වත් කඩ නොකර අවංකව එහි බරපතලකම දැන ආරක්ෂා කළ යුතුයි. සීලේ විවිධයි පින්නතුනි. ගොඩාක් තියෙන කොටස්. නමුත් මූලික වශයෙන් නිවනට මේ හැම ශික්ෂාවක්ම උපකාර වෙනවා. භික්ෂූන් වහන්සේලාට දේශනා කළානේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතකොට පින්නතුනි ඔබ සමාදන් වෙන ඔය පංච සීලයත් අෂ්ටාංග සීලයත් දස සීලයත් නවාංගුපොසත සීලයත් මොන සීලය ගත්තත් ඒ හැම සීලයක්ම ප්‍රාතිමෝක්ෂයට යදාළ. ඒ කියන්නේ නිවන අරමුණු කරගත්ත ප්‍රතිපත්තියක් මෙතන තියෙන්නේ. එහෙනම් නිවන අරමුණු කරගත්තු ප්‍රතිපත්ති ටිකකට තමයි අපි කියන්නේ සීලය කියලා. එහෙනම් තමාගේ හිතසුව පිණිසත් අනුන්ගේ හිතසුව පිණිසත් කටයුතු කරන්නා තුල ඇති වෙන දෙවනි ගුණාංගය වන්නේ සීලයයි. සීලෙන් යුක්ත වෙන්න ඕන. පින්නතුනි තුන්වෙනි ගුණාංගය තමයි ත්‍යාගවන්ත බව. පරිත්‍යාගය. මම කිව්වා සොරකමින් ඉවත් වන කෙනා තුල අනිවාර්යයෙන්ම පරිත්‍යාගශීලීත්වයේ තියෙන්න ඕන කියලා. පරිත්‍යාගය නැතුව බෑ. මේ ත්‍යාගවන්ත බව තියෙන්න ඕන. මොකද පින්නතුනි අපට නිවන ප්‍රමාද වෙලා තියෙන්නේ මොනව නිසාද? එකක් තණ්හාව, එකක් අවිද්‍යාව. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාව නැමැති නීවරණයයි තණ්හාව නැමැති සංයෝජනයයි. මේ නිසා තමයි අවිජ්ජා තණ්හා දෙක තමයි අපේ නිවනට බාධා කරන්නේ. ඒ නිසා පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන, වග බලා ගන්න ඕන තණ්හාව දුරු කරන්න නම් අපේ සිත තුළ පරිත්‍යාගය පුහුණු කළ යුතුයි. මේ අතහැරීම පුරුදු කරන්න ඕනනේ. අල්ලා ගැනීම නෙමෙයි, අතහැරීම පුරුදු කරන්න ඕන. අතහැරීම තුළ තමයි පින්නතුනි නිවන පසක් කරගන්න අපට හැකියාව ලැබෙන මාර්ගය. අපි පංච උපාදානස්කන්ධයට ඇලිලා තියෙනවා. එතන තියෙන්නේ තණ්හාව. ඊළඟට පංචේන්ද්‍රයන්ට, පංච කාම වස්තුන්ට අපි ඇලිලා තියෙනවා. අන්න ඒ අතහැර ගන්න ඕන. ඒ නිසා ඉස්සෙල්ලත් මේ ත්‍යාග ගුණය පුරුදු පුහුණු කරන්න ඕන. චංචල දේවල්, භෞතික දේවල් අපි හෙමින් දන් දෙන්න ඕන. එතකොට දානයේ නැත්තම් පරිත්‍යාගයේ ඡාග ගුණේ පින්නතුනි අපි දෙනකොට
භෞතික දෙයක් අතින් දුන්නට මොකද? ගුණය වැඩෙන්නේ හිත තුලයි. පරිත්‍යාගශීලී චේතනාවයි. ඒකයි වැදගත්. එතකොට පරිත්‍යාගශීලී චේතනාව හිතේ වර්ධනය වෙන්න ඕන. පරිත්‍යාගයේ වර්ධනය වුණොත් තමයි පෙන්නතුනි අපට අතිශය වැදගත් වෙන්නේ නිවන් මඟ පසක් කරගන්න, තණ්හාව දුරු කරගන්න. ඔන්න තුන්වෙනි ගුණාංගය මොකද්ද? ත්‍යාගවන්ත බව. මුගාක් දේවල් වලට පෙන්නතුනි ත්‍යාගවන්ත බව අතිශය වැදගත්. සමහර තැනක ත්‍යාගය කියන්නේ කැපවීම. මෙතන පරිත්‍යාගය. මෙතන දීමනාව. භෞතික දේවල්. ඊළඟට පින්නතුනි හතරවෙනි ගුණාංගය තමයි භික්ෂුවක දැකීම. භික්ෂුන් වහන්සේ කෙනෙක් දකින්න එක. දැන් බලන්න මංගල සූත්‍රයේ පැහැදිලි කරනෝ සමනානංච දස්සරං ඒතම් මංගල මුත්තම. ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් දැකීම මංගල කාරණයක්. දැන් බලන්න අශෝක රජුරෝ චණ්ඩා ශෝක නමින් ප්‍රසිද්ධ වුණා. කාලිංග යුද්ධය කළා. මහා මිනිස් සංහාරයක් සිද්ධ වුණා. කාලිංග යුද්ධයෙන් පස්සේ හිත හදාගන්න හිතක් හිටියේ. මෙහෙම ඉන්නකොට දවසක් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාව රජ මාලිගාව ඉස්සරහින් වඩිනවා. රජතුමා මාලිගාව ඉඳලා මේ දසුන දැක්කා. පොඩි හාමුදුරු කෙනෙක් බොහෝම ඉන්ද්‍රිය සංවරව පියවර මනිමින් මාලිගාවේ පැත්තට වඩිනවා. රජුරෝ බලවත් පැහැදීමටපත් වුණා. වැඩි හිටියෙකුටවත් සංවර වෙන්න බැරි කාලෙක නැත්තම් බැරිව තිබියදී මේ පොඩි හාමුදුරුවෝ වයසින් ඉතාම අඩු 7 අවුරුදු වයසේ පසු වෙච්ච මේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ සංවරව වඩින හැටි. අපසන්නානං වා පසාදාය පසන්නානං වා බිහියෝ භාවාය. බුද්ධ වචනේ ඒකයි. නොපැහැදුණු අයගේ පැහැදීම සඳහාත් පැහැදුණු අයගේ ප්‍රසාදය වැඩි වර්ධනය සඳහාත් ක්‍රියා කරන්න. පොඩි හාමුදුරුවෝ මෙහෙම වඩිනකොට අරතරන් දරුණු පාලකෙක් පෙන්නතුනි නිවි සැනහෙන්නට තරම් ශක්තියක් ඇති වුණා. එවැනි තැනටපත් උනේ මේ සාමණේරයන් වහන්සේගේ දසුන දැකීමයි. පින්නතුනි දැකීමෙන් පමණක් ස්වාමීන් වහන්සේ දැකීමෙන් පමණක් සෑහීමටපත් වෙන්න එපා. ඒකයි මේ කියන්නේ භික්ෂූන් වහන්සේගේ දැකීම කියන්නේ. දැකලා එතනින් නතර වෙන්නේ නැතුව ඇසුරු කරන්න. ඒ නිසානේ අශෝක රජුරෝ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා පැහැදිලා වැඳලා පිරි අරගෙන රජ මාලිගාවට වැඩම කරවගෙන ගියා. ගිහිල්ලා බලන්න පින්නතුනි සුදුසු අසුනක වාඩි වෙන්න කියලා ආරාධනා කළා. පොඩි හාමුදුරුවෝ වටපිට බැලුවා. අමාරුවෙන් ගිහිල්ලා රාජාසනයේ ඉඳගත්තා. රජුරෝ පැහැදුනා. ඒ කාලේ රජවරු පැහැදීමටපත් වුණා. මොකද බුද්ධිමත් රජෙක්. පොඩි හාමුදුරුවන්ගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ මෙච්චර පහසුවෙන් ඉඳ ගන්න ආසන තියෙද්දි ඇයි ඔබ වහන්සේ ගිහිල්ලා රාජාසනයෙන් අමාරුවෙන් වාඩි වුනේ? මහරජතුමනි ඔබ දැක්ක මං වටපිට බලන එක. මම බැලුවේ පොඩි ආසනයක් නෙවෙයි. මම බැලුවේ මෙතන මට වඩා වැඩිමල්
උපසපන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් නෑ මෙතන. එහෙනම් භික්ෂුවකට ඉඳගන්න සුදුසුම ආසනේ තමයි මා ගිහිල්ලා ඉඳගත්තේ. ඒකයි රජතුමනි රාජාසනේ ඉඳගත්තේ. තවත් පැහැදුනා රජුරෝ. පැහැදිලා කිව්වා එහෙනම් අපිට බණපදයක් කියන්න කියලා. පොඩි හාමුදුරුවෝ ගාථා රත්නයක් ඉදිරිපත් කරලා බණ කියන්න පටන් ගත්තා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතහමතා. බලන්න පින්නත. මේ ගාථා රත්නයෙන් දේශනා කළ ධර්මය රජුරෝ සමස්ත ජීවිතේ පරිවර්තනය කරගනිමින් ඡණ්ඩාශෝක දහම් අශෝක හිවත් ධර්මාශෝක බවට පත් වුණා. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මේකෙන් භික්ෂුවගේ දැකීමත් භික්ෂුවගේ ඇසුරත් කොච්චර වැදගත්ද. තායිලන්තයේ බුරුමේ වගේ රටවල් වල පින්නතුනි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් පවුලට බොහොම හිතවත් සෑම පවුලකටම. එයා ආශ්‍රය කරනවා. තමන්ගේ ලෞකික ලෝකෝත්තර ගැටලු ගිහිල්ලා කතා කරනවා. සැනසීම දැනුම උරුම කරගන්න. එහෙනම් භික්ෂුවකගේ ඇසුරෙන් පින්නතුනි තමා තුළ නැති ಗುಣ ඇති කරගන්න පුළුවන්. ඇති ಗುಣ නැති කරගන්න නෙවෙයි. ඒක නිසා තමයි කියන්නේ සිල්වත් ගුණවත් ධර්මදර විනයදර භික්ෂුවක් ආශ්‍රය කරන්න. එහෙම ආශ්‍රයක් තියෙන්න ඕන. එතකොට සිල්වත් ගුණවත් භික්ෂුවක් ආශ්‍රය කරන්න ගියාම සමහරව ඔන්න ආශ්‍රයයට යනවා. පළවෙනි දවසේ මහත් ගෞරවයෙන් යනවා. ගිහිල්ලා ඔන්න හාමුදුරුවෝ සමීප වෙනවා. දවස් කීපයක් ඇසුරු කරනකොට. දැන් අර මුලින් තිබිච්ච ගෞරවය නැහැ. දැන් යාළුවෙකුට කතා කරන්න වගේ සමහරව කතා කරන්නේ. ආන්න ඔතන තමයි වරද. භික්ෂුවට සමීප වෙන්න ධර්මය දැනගන්න ශ්‍රද්ධාව වැඩෙන්න භික්ෂුව ඉමහත් ගෞරවයෙන් ලැජ්ජා සහගතව ඇසුරු කිරීම තියෙන්න ඕන. උන්වහන්සේට තියෙන ගෞරවය වැඩි වෙන්න ඕන. අපේ සමහරු තුල වැඩියෙන් ආශ්‍රය කරන්න ගියාම ඔන්න වෙන්නේ මොකද්ද? තවත් පින්නතුනි භික්ෂුන් වහන්සේට තියෙන ගෞරවය නැති වෙනවා. ඒක නිසානේ බලන්න. දැන් විහාරස්ථානයක් ඇති වුණාම විහාරස්ථානයේ පැවැත්මට හාමුදුරුවෝ දායක සභාවක් පත් කරගන්නවා. හාමුදුරුවෝ නෙමෙයි පත් කරන්නේ. මේ පන්සලේ වැඩි දියුණුව සඳහා. දායක සභාව පත් කරගෙන සභාපතිතුමා, ලේකම්තුමා, භණ්ඩාගාරිකතුමා හා තුමිය පත් කරගන්න. පත් කරගෙන පසු හාමුදුරුවන්ට වෙනවා දායක සභාවේ සභාපතිගෙන්, ලේකම්ගෙන්, භාණ්ඩාගාරිකගෙන් අවසර ගන්න පන්සලේ වැඩක් කරන්න. පුදුම වැඩේ. ඒ නිසා පින්නතුනි මේක හරි සෝචනීය දෙයක්. මොකද එක පවුලක පින්නතුනි මට ඒ පවුලේ දුව මට කතා කළා ස්වාමීන් වහන්සේ මන් දන්න කෙනෙක්. අම්මා තාත්තා ටිකක් ඈතක ඉන්නේ. ඒ නිසා මට ඇවිල්ලා කතා කරලා කිව්වා හාමුදුරනේ අපේ තාත්තා ගමේ පන්සලේ දායක සභාවේ සභාපති. අපි ආගමට දහමට ගොඩක් ලැබේ. අම්මත් ලැබේ. තාත්තා දායක සභාවේ සභාපති. හැබැයි හාමුදුරනේ ජීවිතේට සිල් අරන්නේ නැහැ. මේ දුව කියන්නේ තාත්තා ගැන. අනේ හාමුදුරනේ මං දවසක කොහොම හරි යාප්පුවෙන් එක් කරගෙන එන්නම්. මේක අතහරින්න කියලා කියන්නේ. මේක අල්ලගෙන ඉන්නේ. ඒ නිසා තාත්තට තාත්තගේ ආධ්‍යාත්මික ගමන හදාගන්න බෑ.
හැම කෙනාටම හැම සමිතියම කතා කරනවා. දේශනා පවත්වනවා. පන්සලේ ඕන දෙයක් කරනවා. හැබැයි සිල් ගන්නෑ. පූජාව සංවිධානය කරන කවදාවත් පූජාවට අත ගහලා තැන්පත්ව වඳින්නේ නැහැ. සභාපති ලේකම් තමයි ගුණධර්ම නැතිම කෙනා බැලුවහම. මහා පාපයක් නෙවෙයිද? පන්සලේ වැඩ පහසු කරගන්න පත් කරගත්තාම ඒගොල්ලෝ තමයි ආදර්ශ සම්පන්නම වෙන්න ඕන. සභාපති ලේකම් ඒගොල්ලොන්ගේ තුල තමයි ශ්‍රද්ධාව ඇත්තෙම නැත්තේ. ඇති මම මේ කියන්නේ සමහර අය. බොහෝ විහාරස්ථාන වලින් අපට කියපු විස්තර අනුව මම මේ කියන්නේ. ඒ නිසා දායක සභාවේ සභාපති ලේකම් භාණ්ඩාගාරික මේ අය තමයි වැඩියෙන් පව් කරගන්න බැලුවහම. මොකද පන්සලේ වැඩක් කරන්න ඒගොල්ලොන්ගේ පස්සේ යන්න වෙලා තිනවා හාමුදුරුවරුන්ට. හරි කනගාටුදායකයි පින්නතුනේ. ඒ නිසා ඒගොල්ලෝ ළඟ ශ්‍රද්ධාව නැහැ. එහෙම වෙන්න බෑ. ඒ නිසා භික්ෂුවක් ඇසුරු කරන්න ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. භික්ෂුවට තියෙන ලෙන්ගතුකම වැඩි වෙන්න ඕන පින්නතුනේ. ඊළඟට ඒ අපි කිව්වේ 4 වෙනි ගුණය. ඊළඟට 5 වෙනි ගුණය තමයි පින්නතුනි ධර්ම ශ්‍රවණයට ඇති කැමැත්ත. තමන්ගේ හිතසුව පිණිසත් අනුන්ගේ හිතසුව පිණිසත් කටයුතු කරන කෙනා තුළ ධර්ම ශ්‍රවණයට කැමැත්තක් තියෙන්න ඕන. දවසකට බණ එකක් දෙකක්වත් ශ්‍රවණය කරන්න ඕන පින්නතුනි. ඕන තරම් අන්තර්ජාලයේ ධර්ම දේශනා තියෙනවා. ප්‍රඥා රූපවාහිනිය තුල රිලැක්ස් රූපවාහිනිය තුල ඕන තරම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ නිසා ධර්ම ශ්‍රවණයට කැමැත්ත වෙන මොකද ධර්මයෙන් දැනුවත් වෙන්නේ එතකොටයි. ඊළඟට පින්නතුනි තියෙන්න ඕන ඒ ධර්මයේ මතක තියාගන්න ඕන. ධර්මයේ කොච්චර ශ්‍රවණය කළත් වැඩක් නැහැ ධර්මයේ මතක තියාගන්න නැත්තම්. ධර්මයේ මතක තියාගෙන පමණක් ඉඳලා බෑ. ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්න ඕන. අර්ථ දැනගන්න ඕන. ධර්මයේ අර්ථ දැනගන්නවා වගේම ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න ඕන. ධර්මයේ පිළිපදින කෙනෙක්, ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ කාරණා 8 අත්‍යවශ්‍යයි. තමන්ගේ හිතසුව පිණිසත් අනුන්ගේ හිතසුව පිණිසත් කටයුතු කරමින් නිවන් මාර්ගයේ පසක් කරගන්න කෙනා. මොනවද කාරණා 8යි බලන්න ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත බව, භික්ෂූන් වහන්සේගේ දැක්ම හෙවත් ඇසුර, ධර්ම ශ්‍රවණයට ඇති කැමැත්ත, ධර්මයේ මතක තියා ගැනීම, ධාරණය කර ගැනීම, ධර්මයේ අරුත් පරීක්ෂා කිරීම හා ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම. මේ කාරණා 8න් යම් කෙනෙක් සමන්විත වේද ඒ කෙනාට පුළුවන් පින්නතුනේ මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලොවත් සාර්ථක කරගෙන ආර්ය මාර්ගයේ ගමන් කොට සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමෙන් ලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න අන්නෙවැනි තත්ත්වයක් ඇති කරගන්නට ඔබට මේ බණපදය ජීවිතයට ඉවහල් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඒ තුළින් නිර්වාණය පසක් කරගන්නට ඔබට ශක්තිය වාසනාව ලැබේවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කළේ මා මුලිනුත් මතක් කළා. ගම්පහ සියනෑ පාරේ චිත්‍රානි ගුණවර්ධන දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් උඩුගම්පල දොඹවල පද්මකාන්ති ගුණවර්ධන දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාත් මේ පවුල් දෙකේම පින්වතුන් තමයි මේ දරුවෝ මේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. මොකද්ද අරමුණ? අම්මා තාත්තා මිය ගිහිල්ලා දෙදෙනා සිහිපත් කරලා පින් දෙන්න. මීට අවුරුදු 3කට පෙර ආතුව පරලොව සපත් වන්නට යෙදුණු ආදරණීය මෑණියන් වන ප්‍රේමවතී ගුණවර්ධන මහත්මියටත් මීට අවුරුදු 50කට පෙර පරලොව සපත් ආදරණීය පියාණන් වන HK ගුණවර්ධන පියතුමාට පින් දෙන්න. මේ අම්මයි තාත්තයි දෙන්නම සිහිපත් කළේ දෙන්නට මේ පින් අත්පත් කර දෙන්නට.
ඒ නිසා මේ ධර්ම දානමය පින්කමේ පින් ඒ දෙදෙනාටම අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින මේ පවුල් වල සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. යන ගමන බිමනදී කිසිම කරදරයක් සිද්ධ නොවේවා. සතර ඉරියව්ව පවත්වද්දී තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා. මෙලොව යහපතම වේවා, දියුණුවම ඇති වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සහ ප්‍රඥා නාලිකාවේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා. මේ ධර්ම දානමය පින්කමේ ආනිසංස බල මහිමෙන් යහපත ශාන්තියම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බණපදයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස මේ බණපදය ඉවහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං